පසුගිය පාඩමේදී අපි රසායනික ගණනයට අදාළ මෞලය කියන සංකල්පය පිළිබඳව කතා කිරීම ආරම්භ කළා. එතකොට මෙම පාඩමේදී අපි මෞලය සංකල්පය ආශ්‍රිත සරල ගණනය කිරීම පිළිබඳව තමයි අධ්‍යයනය කරන්නට සූදානම් වෙන්නේ. එතකොට මම පසුගිය පාඩමේදී මේ මෞලය කියන සංකල්පය ආශ්‍රිතව අපට ගණනය කිරීමේදී වැදගත් වෙන ප්‍රධාන සමීකරණ දෙකක් ඔයගොල්ලන්ට පැහැදිලි කරා. එකෙන් එකක් තමයි මේ n කියන එක සමානයි m බෙදීම m කියන එක. එතනදී n කියලා අපි කිව්වේ මෞල සංඛ්‍යාව. m කිව්වේ ස්කන්ධය. කැපිටල් M කිව්වේ මෞලික ස්කන්ධය. එහෙම නැත්නම් කෙටි කිව්වොත් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හෝ සාපේක්ෂ අණුක ස්කන්ධය. එතකොට යම්කිසි මූලද්‍රව්‍යයක හෝ සංයෝගයක ස්කන්ධය එයාගේ මෞලික ස්කන්ධයෙන් බෙදපුවාම ඉන්නේ මෞල සංඛ්‍යාව. ඊළඟට අපි තවත් සමීකරණයක් ඉදිරිපත් කරා මේ n කියන එක සමාන වෙනවයි කියලා කැපිටල් N බෙදීම NA කියන එකට. NA. ඒතර මෙතන n කියන්නේ අංශ සංඛ්‍යාව, NA කියන්නේ ඇවොගැඩ්‍රෝ සංඛ්‍යාව, එහෙම නැත්නම් ඇවොගැඩ්‍රෝ නියතය. ඒතර මේ ඇසුරුත් අපට මෞල ප්‍රමාණය ගණනය කරගන්නට පුළුවන්. එතකොට රසායනික ගණනය යටතේදී මෞලාශ්‍රිත ගණන් හදනකොට සරල ආකාරයේ ගණන් අපි මේ සමීකරණ දෙක තමයි මූලික වශයෙන් භාවිත කරන්නේ. ඒතර අපි සරල උදාහරණ වලට ගිහිල්ලා මේ සමීකරණ දෙක යෙදෙන්නේ කොහොමද කියන එක අපි බලමු. ඒතර අපි පුංචි ගැටලු කීපයක් හදමු. ඔයගොල්ලෝ පුළුවන් පළවෙනි ගැටලුව ලියා ගන්න. ඔයගොල්ලෝ ලියා ගන්න මේ ගැටලුව. ඒකෙදී අපි ගමු මෙහිම පහතින් දැක්වෙන එක් මූලද්‍රව්‍ය වලදී දී ඇති ස්කන්ධ තුල අඩංගු වන මෞල ප්‍රමාණය ගණනය කරන්න. එතකොට මේක තමයි පළවෙනි ගාන. රයිට්. ඒකේ පළවෙනි කොටස අපි ගමු. අපි හිතමු කැල්සියම් කියන මූලද්‍රව්‍යයෙන් අපිට දෙනවා කැල්සියම් ග්‍රෑම් 10ක්. ඊළඟට අපි හිතමු අපිට දෙනවා මැග්නීසියම් ග්‍රෑම් 6ක්. ඊළඟට අපි හිතමු අපට දෙනවා ෆෙරස් ග්‍රෑම් 0.56ක්. එතකොට අපි හිතමු වෙනත් කිසියම් මූලද්‍රව්‍යයක් අපි හිතමු ඔක්සිජන් ග්‍රෑම් 16ක්. හොඳයි. එතකොට මේ එක් මේ දීලා තියෙන මූලද්‍රව්‍ය වල ස්කන්ධ තුල අඩංගු පරමාණු මෞල සංඛ්‍යාව තමයි අපි ගණනය කරන්න ඕනේ. රයිට්. එතකොට මේ අපි බලමු පළවෙනි එක කැල්සියම් ග්‍රෑම් 10ක තියෙන කැල්සියම් මෞල ප්‍රමාණය මොකක්ද? එතකොට ඒක අපිට කෙලින්ම හදන්න පුළුවන් අර n සමානයි m බෙදීම කැපිටල් M කියන සමීකරණය භාවිත කරලා.
එතකොට මේ ගණන් හදනකොට ඔයගොල්ලන්ට දෙනවා මේ එක් ඒවායේ මෞලික ස්කන්ධ. එහෙම නැත්නම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධ. එතකොට කැල්සියම් සමානයි 40යි, මැග්නීසියම් සමානයි 12යි, ෆෙරස් සමානයි 56යි, ඒ විදිහට ඔයගොල්ලෝ දීලා තිනවා. ඔක්සිජන් සමානයි 16යි. එහෙම. එතකොට අපි මෙතන මැග්නීසියම් 24යි. තවම අපිට දෙනවා. ඒ තමයි මෞලික ස්කන්ධ. එහෙම නැත්නම් අපිට දීලා තියෙන මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ. එතකොට ඒක අපි ග්‍රෑම් වලින් ගත්තම මෞලික ස්කන්ධයට සමානයි. එහෙනම් දැන් අපිට කැල්සියම් ග්‍රෑම් 10ක තියෙන මෞල ගාන හොයන්න ඕන. එතකොට දීලා තියෙන ස්කන්ධය ග්‍රෑම් 10යි. ග්‍රෑම් 10යි. ඒතර ඒක අපි කැල්සියම්ගේ මෞලික ස්කන්ධයෙන් බෙදනවා. එතකොට කැල්සියම්ගේ මෞලික ස්කන්ධය මේ දීලා තියෙන සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 40ක් නිසා මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් 40යි. ඒකකය අපි අර සාපේක්ෂ පරමාණු ස්කන්ධයට මෞලයට ග්‍රෑම් කියන ඒකකය යොදලා එතෙන්දී අපි ගන්න ඕනේ. හොඳයි. එතකොට දැන් අපි මේ ග්‍රෑම් සුළු වෙනවා. එතකොට 10 බෙදීම 40යි. ඒ කියන්නේ 4න් 1යි. 4න් 1යි කියන්නේ 0.25යි. මේ මෞලයට කියන කිරෝඩට එනවා. එතකොට මෞල වෙනවා. ඒ අනුව කැල්සියම් ග්‍රෑම් 10ක් ගත්තම ඒ කැල්සියම් ග්‍රෑම් 10 තුල කැල්සියම් මෞල 0.25ක් තියෙනවා. ඒ විදිහට අපිට සුළු කරන්න පුළුවන්. හොඳයි අපි ඊළඟ කොටස බලමු B. මැග්නීසියම් ග්‍රෑම් 6ක තියෙන මෞල සංඛ්‍යාව කොච්චරක්ද? හොඳයි. එතකොට අපි දැන් මැග්නීසියම් ග්‍රෑම් 6ක් ගත්තම එතන තියෙන මෞල ගාන අපිට හොයන්න ඕන නම් ඒත් අපි මේ ප්‍රකාශනමය තමයි පාවිච්චි කරන්න ඕනේ. n සමානයි m බෙදීම m. එතකොට මැග්නීසියම්ගේ ස්කන්ධය ග්‍රෑම් 6යි. ග්‍රෑම් 6යි. ඒක බෙදන්න මෞලික ස්කන්ධයෙන්. එතකොට සාපේක්ෂ පරමාණුක ස්කන්ධ 24ක් නිසා මෞලික ස්කන්ධය 24යි ග්‍රෑම් මෞලයට. මේවා අපි මීට පෙර ඉගෙන ගත්ත කරුණු. right. එතකොට ග්‍රෑම් කියන එකකය සුළු වෙනවා. මෞලයට කියන කිරෝට් එනකොට මෞල වෙනවා. 6 බෙදීම 24යි. 6 බෙදීම 24යි. එතකොට 24 6න් බෙදන්න. එතකොට 6 වරක් 4යි. ඒ නිසා එතනත් එන්නේ 4න් 1යි. ඒක සමානයි 0.25යි මෞල. මෞල 0.25යි. නිසා ග්‍රෑම් 6ක් තුළ මෞල 0.25ක් තියෙනවා. හොඳයි. එතකොට අපි ෆෙරස් ග්‍රෑම් 0.5යි 6ක් ගත්තොත් ෆෙරස් ග්‍රෑම් 0.5යි 6ක්. එතන තියෙන මෞල ගාන හොයන්නත් අපි කරන්න ඕන ස්කන්ධය 0.5යි 6යි ග්‍රෑම් ඒක බෙදන්න ඕන අපි ෆෙරස්ගේ මෞලික ස්කන්ධය 56යි ග්‍රෑම් මෞලයට. හැම වෙලෙම ඒකක ආදේශ කරන්න ඕන සුළු කිරීම කරනකොට. එතකොට දැන් උත්තරේ අපිට මෞල වලින් එනවා 0.5යි 6 බෙදීම 56යි. ඒතර දශම සලකලා අපි මේක සුළු කළොත් එන්නේ 0.01යි. ඒ නිසා ෆෙරස් ග්‍රෑම් 56ක් 0.5යි 6ක් ගත්තොත් එතන තියෙන ෆෙරස් මෞල සංඛ්‍යාව 0.01ක් වෙනවා. ඒ විදිහට අපි ඔක්සිජන් ග්‍රෑම් 16ක් ගත්තොත් එතන තියෙන මෞල සංඛ්‍යාව අපි කොහොමද හොයන්නේ? එතකොට n සමානයි m බෙදීම m. හොඳට මතක තියාගන්න මේ ප්‍රකාශනය සාමාන්‍ය පෙළ පන්තියේදීත් ඉගෙන ගත්තා. ඒතර m 16යි ග්‍රෑම්. ඒතර ඒක මෞලික ස්කන්ධය 16න් බෙදන්න ඕන. මෞලික ග්‍රෑම් 16. ඒතර පේනවා උත්තරේ 1යි මෞල. මම මේක මුල්
ඉස්සලා පාඩමේදී කිව්වා දැන් ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය අපි ගත්තම එතකොට අපි ගන්න ඕන මෞලික ස්කන්ධය 16 කියලා. O2 වායුව කියලා අපි ගත්තනම් එතකොට මෞලික ස්කන්ධය කියලා ගන්න ඕන 32. ඒක මම ඊළඟ ගණන් වලදී හදලා පෙන්නන්නම්. රයිට්. එහෙනම් දැන් මම හිතන්නේ මේක ඉතාම පැහැදිලි. අපි කිසියම් මූලද්‍රව්‍යයක් අපිට දුන්නම ඒ මූලද්‍රව්‍යයේ දීලා තියෙන කිසියම් ස්කන්ධයක් අපි සැලකුවාම ඒ ස්කන්ධය තුල තියෙන මෞල සංඛ්‍යාව හොයන්න නම් අපි අදාළ ස්කන්ධය මෞලික ස්කන්ධයෙන් බෙදන්න ඕන. අදාළ ස්කන්ධය මෞලික ස්කන්ධයෙන් බෙදන්න ඕන. එතකොට ගාණක් විභාගයට දෙනකොට ඔයගොල්ලන්ට මෞලික ස්කන්ධය දෙනවා. ඒක වරහණක් ඇතුලේ අර C සමානයි 12යි, Na සමානයි 23යි, Cl සමානයි 35.5යි ඒ විදිහට දෙනවා. ඒ කියන්නේ ඒ දෙන්නේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය. සාපේක්ෂ පරමාණු ස්කන්ධය. එතකොට ඒක මෞලික ස්කන්ධය කරනකොට මෞලයට ග්‍රෑම් කියලා ඒකකෙත් එක්ක භාවිත කරන්න ඕනේ. ඊටාම සරලව කියපුවම එහෙමයි. රයිට්. එහෙනම් දැන් ස්කන්ධයක් දුන්නම ඔයගොල්ලන්ට මෞලික ස්කන්ධය හොයාගන්න පුළුවන්. ඒතර අපි තවත් ඒ වගේ උදාහරණයකට යමු. දෙවෙනි ගාන ලියා ගන්න ඕගොල්ලෝ පහතින් දැක්වෙන එක් සංයෝගී පහතින් දැක්වෙන එක් සංයෝගී දී ඇති ස්කන්ධය තුල අඩංගු මෞල සංඛ්‍යාව ගණනය කරන්න. දී ඇති ස්කන්ධය තුල අඩංගු මෞල සංඛ්‍යාව ගණනය කරන්න. රයිට්. එතකොට අපි ලියාගමු එකේ එක H2O ග්‍රෑම් 1.8යි. H2O ග්‍රෑම් 1.8යි. මෙතන තියෙන මෞල ගාන හොයන්න ඕන. කාබන් ඩයොක්සයිඩ් 0.44යි ග්‍රෑම් කාබන් ඩයොක්සයිඩ්. එතකොට අපි හිතමු Cl2 ක්ලෝරින් ඒක සංයෝගයක් නෙවෙයි අණුවක්. අපි ඒකත් එතන ගමු. Cl2 අපි ගමු 0.7යි. අපි හිතමු 0.7යි. 7යි 1යි කියලා අපි හිතමුකෝ. 7යි 1යි. ඊළඟට අපි හිතමු O2 ග්‍රෑම් 0.6යි. O2 ග්‍රෑම් 0.6යි. අපි හිතමු C6 H12O6 ග්‍රෑම් 18යි. right. then මේ එක එකක් අපි ගමු. එතකොට දැන් ඔකට මේකේ දෙනවා දැන් h සමානයි 1යි. h සමානයි 1යි. c සමානයි 12යි. එහෙම දෙනවා. o සමානයි 16යි. cl සමානයි 35.5යි. මම මතක තියාගන්න ඕනේ. සාමාන්‍ය මතකත් හිටිනවා. ඒකට කමක් නෑ. ඒක අපිට දෙනවා ප්‍රශ්නිකදී. right. then ජලය ග්‍රෑම් 1.8ක තියෙන මවුල ගාන අපි හොයන්න ඕන. කොහොමද අපි හොයන්නේ? එතකොට අර සමීකරණයම තමයි අපි ගන්නෙ. n සමානයි m බෙදීම කැපිටල් M. එතකොට දැන් m කියන්නේ මෞලික ස්කන්ධය. එතකොට දැන් m දීලා තියෙනවා 1.8යි ග්‍රෑම්. එතකොට m හොයාගන්නවා මෞලික ස්කන්ධය.
මේවා ඇසුරින්. එතකොට ඔකට පුළුවන් මේකේ සාපේක්ෂ අණුක ස්කන්ධය අපි හොයාගත්තම ඒ සාපේක්ෂ අණුක ස්කන්ධයේ මෞලික ග්‍රෑම් කියන එකක යොදපුවම ඉන්නේ මෞලික ස්කන්ධය. ඒතර මේකේ සාපේක්ෂ අණුක ස්කන්ධය හොයාගන්නේ හයිඩ්‍රජන් දෙවරක් එකයි මම ඉස්සෙල්ලා පාඩමෙත් කිව්වා ඔක්සිජන් 16යි ඒතර සමානයි 18යි. ඒතර ඒකකය ග්‍රෑම් මෞලයට කියලා අපි ගමු. දැන් ආදේශ කරපුවම මෞල ගාන හොයාගන්න පුළුවන් m 1.8යි ග්‍රෑම් බෙදන්න මෞලික ස්කන්ධය ග්‍රෑම් 18යි මෞලයට. මෞලට ග්‍රෑම් 18යි. මේකෙන් බෙදන්න. එතකොට එනවා දැන් මෞල සංඛ්‍යාව 0.1යි. මෞල 0.1යි. right. එතනදී අපි අර m කියලා ගන්න ඕන මෞලික ස්කන්ධය ඒක ගන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය ඇසුරින්. අනිත් ඒවෙදිත් ඒ විදිහමයි. එතකොට අපි මේ B කාබන් ඩයොක්සයිඩ් කියන එක ගත්තොත් එතකොට කාබන් ඩයොක්සයිඩ් වල මෞලික ස්කන්ධය ඔයාලා හොයා ගන්න ඕන. කාබන් 12යි ඔක්සිජන් 16 වරක් 2යි 32යි මේක එක්කව කරන් එනවා 44යි. එසා m කියන්නේ 44යි ග්‍රෑම් මෞලයට. then n සමානයි m බෙදීම m. එතකොට m 0.4යි capital M 44යි ග්‍රෑම් මෞලයට. මම දැන් ඔකට බොහොම පහසුවෙන් සුළු වෙන සංඛ්‍යා දුන්නේ. ඉතින් විභාගයට දෙන්නෙත් එහෙමයි. ඒ නිසා අපිත් ඒවා මේ විදිහටම ගමු. දැන් මේවට සුළු වෙන්නේ නැති ඉලක්කම් දාගෙන දඟලන්න ඕනේ. එහෙම දැම්මොත් අපිට ඒවා සුළු කරන්න ලඝු ගණක ඒ වගේ දේවල් පාවිච්චි කරන්න වෙනවා. කැල්කියුලේටර්ස් ඒවා පාවිච්චි කරන්න වෙනවා. ත්‍රිභාජක කැල්කියුලේටර්ස් දෙන්නේ නැහෙනේ. ලඝු ගණක වගුව පාවිච්චි කරන්න පුළුවන්. නමුත් එහෙම අපි ලඝු බල ඉන්න විභාගයේදී අපිට කාලේ නෑ. නිසා පේපර් එකේ දීලා තියෙන්නේ එහෙම නැතුව පහසුවෙන් සුළු කරන්න පුළුවන් මේවා. විශේෂයෙන් බහුවර්ණ ප්‍රශ්නවලදී. අපි ඒක ප්‍රශ්න සාකච්ඡා කරනකොට මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඒතර දැන් මේක නේද 44 නේ බෙදන්න තියෙන්නේ. ඒතර දශම ස්ථාන තියපම් 0.01යි මෞල. ඒකක සුළු වෙනවා. කොයි වෙලෙකවත් ඒකක නැතුව සුළු කරන්න එපා. ඒකක නැතුව ගණන් හදන්න යන්න එපා. ඒක මම දිගින් දිගටම දැඩි ලෙස මතක් කරන අවධාරණය කරන කරුණක්. then chlorine. එතකොට දැන් මෙතනින් chlorine කියපුවම Cl2. එතකොට දැන් අපි m කියලා ගන්න ඕන සාපේක්ෂ අණු ස්කන්ධය. ඒ කියන්නේ 35.5 වැඩි කිරීම 2. ඒ කියන්නේ 71. ක්ලෝරින් කියපම ඒක තියෙන Cl2 විදිහට. එතකොට මෙතන ක්ලෝරින් කියන අණුව තමයි ගත්තේ. මූලද්‍රව්‍ය ගැන නෙවෙයි අහන්නේ. Cl2 ගැන. එතකොට දැන් n හොයමු. n කියන්නේ 0.7යි 1 ග්‍රෑම් බෙදීම 71 ග්‍රෑම් මෞලයට. ඒතර එතනත් උත්තරේ 0.01යි. ඊටම පහසුයි. ඉතින් ඒ වගේ ඔයගොල්ලන්ට O2 හොයන්න පුළුවන්. එතකොට ගන්න ඕන 16 වරක් ටික 32 තමයි ඔක්සිජන්ගේ සාපේක්ෂ අණු ස්කන්ධය. ඒක ඔයගොල්ලන්ට හදා ගන්න පුළුවන්. මේ තියෙන්නේ C6H12O6 ග්ලූකෝස්. C6H12O6 ග්ලූකෝස්. ඒතර ඒකේ අපි මෞලික ස්කන්ධය හිව්වම 12 වරක් 6යි ධන හයිඩ්‍රජන් 12යි 16යි 16 වරක් 6යි. දැන් මේ ටික සුළු කරපුවාම 72යි 12යි 6 වරක් 6යි 36යි 6 වරක් 1යි 3යි 96යි මේ ටික එකතු කරලා බලන්න 180යි.
එතකොට ගන්න ඕන අපි මවුලට ග්‍රෑම් 180. එනම් ග්‍රෑම් 18ක තියෙන මවුල ගාන හොයන්න දැන් කරන්න ඕන n සමානයි m බෙදීම කැපිටල් M. එතකොට කැපිටල් M 180 ග්‍රෑම් මවුලට. එතකොට දැන් මේක සුළු කරන් එන්නේ 0.1 මවුල 0.1. ඉතින් එතකොට මම මේ දෙවෙනි ගාන ඔයගොල්ලන්ට කියා දුන්න පැහැදිලි. ඒකෙදි මම ඔයගොල්ලන්ට පෙන්ලා දෙන්න හැදුවේ කිසියම් සංයෝගයක් ගත්තම ඒ සංයෝගයක දීලා තියෙන ස්කන්ධයක් සැලකුවාම ඒ දීලා තියෙන ස්කන්ධය තුල අඩංගු මවුල සංඛ්‍යාව හොයාගන්නේ කොහොමද කියන එක. එතකොට ඒ මවුල සංඛ්‍යාව හොයාගන්න අපි කරන්න ඕනි අර දීලා තියෙන ස්කන්ධය අර දීලා තියෙන සංයෝගයේ සාපේක්ෂ අංක ස්කන්ධය ගණනය කරගෙන ඒක මෞලික ස්කන්ධය විදිහට අරගෙන ඒකෙන් බෙදන්න. එච්චරයි. කොහොම හරි දැන් ඒතර ඒ ගණන් දෙකෙන්ම කියවෙන්නේ ස්කන්ධයක් දීලා මෞල කරන්න කිව්වොත් මෞලික ස්කන්ධයෙන් ඒ කියන්නේ කැපිටල් M වලින් බෙදන්න ඕන. ඉතින් ඊටම පැහැදිලි මම හිතන්නේ ඒ ගැටලු දෙකම. දැන් ඊළඟ සිද්ධිය තමයි ඔයගොල්ලන්ට මෞල සංඛ්‍යාව දීලා එතන ස්කන්ධය අහන්න පුළුවන්. ස්කන්ධය කොච්චරක්ද කියන එක. ඉස්සෙල්ලා දැන් මම හැදුවේ ස්කන්ධය දීලා මෞල ගන්නනේ. දැන් මෞල සංඛ්‍යාව දීලා ස්කන්ධය අහන්න පුළුවන්. අපි බලමු ඒ වගේ ගානක්. තුන්වෙනි ගාන ලියා ගන්න. පහතින් දැක්වෙන මූලද්‍රව්‍යයන්ගේ දී ඇති මෞල සංඛ්‍යා තුල අඩංගු වන ස්කන්ධය ගණනය කරන්න. එතකොට අපි හිතමු පළවෙනි එක අපිට දීලා තියෙනවා අපි හිතමු සෝඩියම් මවුල දෙකක්. ඊට අපි හිතමු අපිට දීලා තියෙනවා සල්ෆර් මවුල 0.5ක්. සල්ෆර් මවුල 0.5ක්. ඊළඟට අපි හිතමු ඊළඟ එක මැග්නීසියම් මවුල 0.2ක්. ඊළඟට අපි හිතමු කාබන් මවුල 1.5ක්. ඔය විදිහට. එතකොට සෝඩියම් සමානයි 23යි, S සමානයි 32යි, Mg සමානයි 24යි, C සමානයි 12යි. දැන් සෝඩියම් මවුල දෙකක තියෙන සෝඩියම් ස්කන්ධය කොච්චරක්ද කියලා හොයන්න ඕන. එතකොට අර ඉස්සලා අපි කතා කරපු සමීකරණයම තමයි යෙදෙන්නේ. දැන් ස්කන්ධය හොයන්න ඕන. එහෙනම් අපි ස්කන්ධය උක්ත කරපුවම ස්කන්ධය කියන්නේ n වරක් m. n දීලා තියෙනවා මවුල දෙකයි. m 23යි මෞලික ස්කන්ධය. ග්‍රෑම් මවුලට. දැන් මවුල ඒකකයේ සුළු වෙනවා 23 දෙකෙන් වැඩි වෙනවා 46යි ග්‍රෑම්. ග්‍රෑම් 46යි.
එතකොට මවුල සංඛ්‍යාව දීලා තුනක් ස්කන්ධේ කරන්න ඕන මෞලික ස්කන්ධෙන් වැඩි කරන එක. මේ ඕලෙවල් පන්තියේදී 10 පන්තියේදී ඉගෙන ගත්ත ගණන්ම තමයි. එහෙනම් සල්ෆර් 0.5ක තියෙන මවුල ගාන හොයන්න අපි කරන්න ඕන. ඒකේ ස්කන්ධය අපි හොයන්න කරන්න ඕන. මවුල ගාන 0.5 මෞලික ස්කන්ධයෙන් වැඩි කරන්න ඕන. සල්ප මෞලික ස්කන්ධය 32යි. මෞලික ක්‍රේම්. මෞලික ක්‍රේම්. 0.5න් වැඩි කරන්න. මං කියන්න කැමතියි. දැන් 0.5න් වැඩි කරනවා කියන්නේ 0.5 කියන්නේ දෙකෙන් එක. එහෙම ගත්තා මේක දෙකෙන් බෙදනවා කියන එක. 0.5න් වැඩි කරනවට වඩා මේක දෙකෙන් බෙදන්න ලේසියි. එතකොට එන්නේ 16යි. 0.5න් වැඩි කරනවා කියන්නේ ඒකම තමයි. එහෙනම් ඒක පැහැදිලි. දැන් අපි C කොටස ගත්තොත් මැග්නීසියම් මවුල 0.2යි. එතන ස්කන්ධය. මවුල 0.2යි. ඒක මෞලික ස්කන්ධය මැග්නීසියම් 24යි. 24න් වැඩි කරනවා. එතකොට එන්නේ අපි මේක වැඩි කරොත් 4 වරක් 2යි 8යි 2 වරක් 2යි 4යි දශම ස්ථාන එකක් තියන්න ඕනේ. එතකොට 4.8යි. ක්‍රේම් 4.8යි. ඉතින් අන්නේ විදිහට දැන් කාබනුත් ගන්න පුළුවන් 1.5 12න් වැඩි කරන්න. එතකොට එන උත්තරේ. රයිට්. එහෙනම් දැන් කිසියම් මූලද්‍රව්‍යයකට අදාළව අපිට මෞල සංඛ්‍යාව දීලා එතන තියෙන මූලද්‍රව්‍ය ස්කන්ධය කොච්චරක්ද කියලා ඇහුවොත් මෞල සංඛ්‍යාව මෞලික ස්කන්ධයෙන් එහෙම නැත්නම් සාපේක්ෂ පරමාණු ස්කන්ධයෙන් වැඩි කරන්න. එතකොට එන්නේ ස්කන්ධය. ඉතින් හරිම ලීසි දේවල් මම දැන් පහුගිය පාඩමේදී කිව්වා ඔයගොල්ලන්ට අර අපිට මේ ගණන් හදන්න පුළුවන්ද කියලා නෙමෙයි කෙමිස්ට්‍රි වලදී බලන්නේ. මේ රසායන විද්‍යාවේ සංකල්පය ඔයගොල්ලෝ දන්නවද කියන එක. ඉතින් මම මේ දීපු ඉවෙන් ඒ සංකල්පය දැන් ඔයගොල්ලන්ට අහු වෙන්න ඕන. දැන් අපිට මේ අමාරු ගණන් දෙනවා කියලා එකක් නෑ. එහෙම කරන්න අපි කරන්නේ මේ ඉලක්කම් අපිට ටිකක් සුළු කරන්න අසීරු වෙන්න දාන එක. ඉතින් දැන් මම එහෙම කළේ නෑ. ඒක අවශ්‍ය නෑ. මොකද පේපර් එකේදී බලන්නේ ඔයගොල්ලෝ සුළු කරන්න පුළුවන්ද කියන එක නෙවෙයි. බොහෝම සාමාන්‍ය දැනුමක් තිබුණා ඇති සුළු කිරීම පිළිබඳව. විශේෂිත ගණිත දැනුමක් අවශ්‍ය වෙන්නේ නෑ. අර සාමාන්‍ය පෙළ පන්තියේදී ඉගෙන ගන්න මූලික ගණිත දැනුම තිබ්බම ඇති. රයිට්. අපි තව ගැටලුවකට යමු. මෙහෙම ලියන්න. පහතින් දැක්වෙන එක් සංයෝගවල පහතින් දැක්වෙන එක් සංයෝගවල දී ඇති මෞල ප්‍රමාණවල ස්කන්ධය ගණනය කරන්න. දී ඇති මෞල ප්‍රමාණවල ස්කන්ධය ගණනය කරන්න. දී ඇති මෞල ප්‍රමාණවල ස්කන්ධය ගණනය කරන්න. තමයි අපේ හතරවෙනි ගාන. එතකොට අපි හිතමු අපිට දෙනවා සල්ෆියුරික් අම්ලයෙන් මවුල 0.1ක්. ඊට අපි හිතමු අපිට දෙනවා නයිට්‍රික් අම්ලයෙන් මවුල 0.5ක්. නයිට්‍රික් අම්ලයේ මවුල 0.5ක්. අපි හිතමු අපිට දීලා තියෙනවා කැල්සියම් කාබනේට් මවුල 1.5ක් මවුල කැල්සියම් කාබනේට්. අපි හිතමු තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල 2ක්.
මවුල දෙකක්. right. දැන් කොහොමද හදන්නේ? එතකොට මෙතනදී අර ඉස්සෙල්ලාම මෞලික ස්කන්ධය හොයාගන්න ඕනේ. දැන් H2SO4 නම් දැන් මේක සංයෝගයක් නේ. එතකොට හයිඩ්‍රජන් වල මෞලික ස්කන්ධය එකයි. ඒ වගේ ඒවා දෙකක් තියෙනවා. දෙකයි ධන සල්ප 32යි ඔක්සිජන් 16 වරක් 4යි. දැන් ඔය ටික සුළු කරලා බලන්න. එතකොට මේක සුළු කරන් එනවා 98ක්. 98ක්. නිසා මෞලික ස්කන්ධේ මෞලික ක්‍රම 98යි. එහෙනම් දැන් ස්කන්ධේ කරන්න මෞල ගෑන් 0.1යි. ඒක මෞලික ස්කන්ධේ 98න් වැඩි කරන්න. මෞලික ක්‍රම 98න් වැඩි කරන්න. ඒතර 0.1න් වැඩි කරන් දශම ස්ථාන එකක් තියන්න. ඒතර 9.8යි. ක්‍රම 9.8යි. ඉතින් ඊටාම් පහසුයි. දැන් මම ගණන් ගොඩක් දෙන්නේ. ඉතින් මේ වගේම තමයි අනිත් ඒවත්. මූලික දේ තේරුම් ගත්තම හොඳටම ප්‍රමාණවත්. මම මේකේ C කොටස හදනවා. ඔයගොන්ට අනිත් ඒවා හදා ගන්න පුළුවන්. ඒතර කැල්සියම් කාබනේට් වල මෞලික ස්කන්ධය. කැල්සියම් 40යි. කාබන් 12යි. ඔක්සිජන් 16 වරක් 3යි. දැන් මේක සුළු කරලා බලන්න 100යි. මේක අපිට හුරු එකක්. එහෙනම් දැන් ස්කන්ධය මෞල 1.5ක ස්කන්ධය කියන්නේ මෞලික ස්කන්ධයෙන් වැඩිකරන මෞල ගාන. ඒතර මෞලික ස්කන්ධය 100යි. මෞලික ක්‍රම 100යි. එතකොට අපි මේක වැඩි කරන් ඉන්නේ දැන් උත්තරය 150යි. ක්‍රම 150යි. හොඳයි. එහෙනම් ඔන්න අර සමීකරණයම මම නැවත යෙදුවා. එතකොට මෞල සංඛ්‍යාව දීලා මූලද්‍රව්‍යක හෝ සංයෝගයක ස්කන්ධය ගණනය කරන්න කියලා කිව්වොත් ස්කන්ධය ගණනය කරන්න කිව්වොත් අපි කරන්න ඕන දීලා තියෙන මෞල සංඛ්‍යාව මෞලික ස්කන්ධයෙන් වැඩි කරන එක. ඒතර මෞලික ස්කන්ධය අපි හොයාගන්නවා අර සූත්‍රය දන්නවා නම් ඒ සූත්‍රයට අදාළව දීලා තියෙන සාපේක්ෂ පරමාණු ස්කන්ධ ඇසුරින් සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරන්න පුළුවන්. ඒතර ඒක සමාන වෙනවා මෞලික ස්කන්ධයට. එහෙනම් ඒ මූලික යෙදුම් ටික පැහැදිලි. අපි බලමු ඊළඟ ගන්නට ගිහිල්ලා තවදුරටත්. හොඳයි. ඊළඟට අපි බලමු අර ඇවොගැඩ්‍රෝ සංඛ්‍යාව සම්බන්ධ කරන සමීකරණය ඇසුරින් ගණනය කිරීම කරන හැටි. ඒ කියන්නේ මේ n සමානයි n බෙදීම ne. ඒ කියන්නේ මෞලයක් තුල අඩංගු අණු හෝ පරමාණු සංඛ්‍යාව ඇවොගැඩ්‍රෝ සංඛ්‍යාව. ඔක පරණ පොත්පත්වල n බෙදීම l කියලා තියෙනවා. l කියන්නේ එතකොට ඇවොගැඩ්‍රෝ සංඛ්‍යාව. එහෙම නැත්නම් ඇවොගැඩ්‍රෝ නියතය. තරක් බලමු මේක භාවිත කරලා කරන සුළු කිරීම කීපයක්. ත්‍රගොල ඊළඟ ගාන ලියා ගන්න පස්වෙනි ගාන. එහෙම ලියන්න. පහතින් දී ඇති එක් මූලද්‍රව්‍යයේ මෞල ප්‍රමාණ තුල අඩංගු පරමාණු සංඛ්‍යාව ගණනය කරන්න. right. අපි හිතමු අපිට දෙනවා මැග්නීසියම් මවුල දෙකක්.
අපිට දීලා තියෙනවා කැල්සියම් මවුල 0.1ක්. කැල්සියම් අපිට දෙනවා ෆෙරස් මවුල 0.5ක්. ෆෙරස් මවුල 0.5ක්. අට අපි හිතමු අපිට දීලා තියෙනවා වෙනත් අපි මූලද්‍රව්‍යයක් අපි ගම් කොපර් මවුල 0.2ක්. හොඳයි. දැන් කොහොමද අපි මේක හොයන්නේ? දැන් අපිට දීලා තියෙන්නේ මවුල ගාන. අහන්නේ ඒ මවුල ගාන තුල පරමාණු කීයක් තියෙනවද කියලා. දැන් මැග්නීසියම් මවුල දෙකක් තුල මැග්නීසියම් පරමාණු කීයක් තියෙනවද? කොහොමද අපි හදන්නේ? අර සමීකරණය තමයි අපි ගන්න ඕන. n සමාන n බෙදීම ne. ne. එහෙනම් දැන් අහන්නේ n පරමාණු සංඛ්‍යාව n. ඒතර n කියන එක සමාන විතර n වරක් n8 අවගැට්ටෝ සංඛ්‍යාවට. ඒතර n මවුල 2යි. අවගැට්ටෝ සංඛ්‍යාව 6.0.22 වැඩි කිරීම 1023යි. මවුලයට අවගැට්ටෝ සංඛ්‍යාව ඒකකයේ මවුලයට දැන් ඊතර සුළු කරනවා මවුලයට මවුල කියන එක සුළු වෙලා යනවා. මේක දෙකෙන් වැඩි වෙනවා. මේක දෙකෙන් වැඩි කරමු 4යි 4යි 0යි 4යි 12යි 12.04 1023යි. ඒකකයක් නේ. අංශු සංඛ්‍යාවනේ. ඒක ඊතර ඉලක්කමක් විතරයි. ඒතර මේක අපි සම්මත ආකාරයෙන් තියපුවම නැත්නම් විද්‍යාත්මක අංකණි මේ දශම ස්ථානෙ මෙතනට යනවා. ඒතර අපි මේක ලියන්නේ 1.2යි 0යි 4යි 4. ඒතර මෙතන තව 10 බලයක් එක්ක අහු වෙනවා. ඒතර 24යි. මේ දශම ස්ථානය මෙතනට යනවා කියන්නේ මේ ඉලක්කම 10න් බෙදනවා කියන එක. ඒතර 10න් බෙදපුවම මේකනේ. එතකොට උත්තරේ වෙනස් වෙන්නේ නැති වෙන්න 10න් බෙදනකොට 10න් වැඩි කරන්නත් ඕන. ඒතර 10න් වැඩි කරනවා කියන්නේ 10 බලයක් මෙතනට එක්ක අහු වෙනවා. ඒ නිසායි මේක මෙහෙම වෙන්නේ. නිසා දශම ස්ථානයේ මේ වම් පැත්තට එකක් යනවා කියන්නේ මෙතන 10 බලයක් එක්ක අහු වෙනවා. ඒක කටපාඩම් කරගන්න එපා. ඕලෙවලුදි කරලා ඇත්තේ එහෙම තමයි. ඒතර ඒකතු වෙන්නේ මේක 10න් බෙදනකොට 10නුත් වැඩි කරන්නත් ඕන. නැත්නම් උත්තරේ වෙනස් වෙනවානේ පිළිතුර. ඒතර 10න් බෙදපුවම දශම ස්ථානෙ මෙතනට යනවා. 10න් වැඩි කරපුවම 10 බලයක් මෙතනට එකතු වෙනවා. එසා උත්තරේ මේක. දැන් අපිට ගොඩාක් වරදින්නේ කෙටියෙන් මෙන්න මෙහෙමයි කියලා මතක තියාගන්න ගියා. කෙටියෙන් මතක තියාගත්තට කමන්නේ දැනගෙන. රයිට්. ඒතර අපි කැල්සියම් ගත්තොත් ඒතර කැල්සියම් මවුල දශමක එකක තියෙන පරමාණු ගාන කියන්නේ මවුල ගාන 0.1 වැඩි කරන අවගැඩ්ඩෝ නම්බර් එකකින් 6.0.22 1023 මවුලයට අර වගේම ඒකකයේ සුළු වෙනවා. ඒතර දශමයකින් මේක වැඩි වෙනවා. එතකොට දශම ස්ථානයක් මෙතනට එනවා 0.6යි 0.22 වෙනවා 1023යි. උත්තරය සමතාකාරයෙන් තියෙනවා. එතකොට දශම ස්ථානයක් මෙතනට යන්න ඕන 6.022 වෙන්න ඕන. එහෙම වෙන්න නම් මේක 10කින් වැඩි කරන්න ඕන. ඒතර මෙතන 10කින් වැඩි කරනවා කියන්නේ මෙතනින් එක 10 බලයක් අයින් වෙනවා. ඒතර 10.22යි. ඔන්න තියෙන පරමාණු සංඛ්‍යාව.
එතකොට අපි ෆෙරස් ඊළඟ ගානට කිව්ව ෆෙරස් 0.5ක තියෙන පරමාණු සංඛ්‍යාව. එතකොට ඒක සමාන වෙනවා 0.5 මවුල 0.5 වැඩි කරනවා ඇවොගැඩ්‍රෝ නම්බර් එකකින් 10^3 මවුලට. එතකොට අපිට එන්නේ 0.5න් වැඩි කරනවා කියන්නේ මම ඉස්සෙල් කිව්වා 0.5 කියන්නේ දෙකෙන් එක. ඒතර මේක දෙකෙන් බෙදනවා. එතකොට 3යි 0.0යි 1යි 1යි. තමයි උත්තරේ. ඉතින් ඒ වගේ මේක අපිට හොයාගන්නත් පුළුවන්. එහෙනම් දැන් ඔයගොල්ලෝ පැහැදිලි මවුල සංඛ්‍යාව දීලා පරමාණු සංඛ්‍යාව ඇහුවොත් අපි කරන්න ඕන ඒ කියන්නේ මූලද්‍රව්‍යයකට දාලා ඕනම් අපි කරන්න ඕන එතකොට ඇවොගැඩ්‍රෝ සංඛ්‍යාවෙන් වැඩි කරන එක. right. අපි සංයෝගයක් වුණොත් කතාව පොඩ්ඩක් වෙනස් වෙනවා. සංයෝගයක් වුණොත් අපි ඊළඟ ගාන ලියාගෙන බලමු. ඒකට ලියාගන්න 6 වෙනි ගාන. පහතින් දී ඇති එක් සංයෝගවල පහතින් දී ඇති එක් සංයෝගවල දී ඇති මවුල ප්‍රමාණ තුල අඩංගු දී ඇති මවුල ප්‍රමාණ තුල අඩංගු මුළු අණු සංඛ්‍යාව ගණනය කරන්න. මුළු අණු සංඛ්‍යාව ගණනය කරන්න. මුළු අණු සංඛ්‍යාව. එහෙම නැත්නම් සමස්ත අණු සංඛ්‍යාව. පළවෙනි එක HCl මවුල 0.5යි. HCl මවුල 0.5යි. දෙවෙනි එක ඇමෝනියා 1.5යි. තුන්වෙනි එක ජලය මවුල 0.2යි. ඉතින් ඔය විදිහට අපිට ගන්න පුළුවන්. ඒතර මෙතනදිත් අපි කරන්න ඕන අර ප්‍රකාශනයේමයි n සමාන n බෙදීම එන්නේ. ඒ නිසා අණු සංඛ්‍යාව මෙතන n. ඒතර ඒක සිම්පල් n වරක් n ට සමානයි. මේ සිම්පල් n මවුල කැපිටල් මේ n අණු හෝ පරමාණු ඒ කියන්නේ අංශු මේ එන්නේ මෞලික ඇවොගැඩ්‍රෝ නම්බර් එක. ඒතර මවුල 0.5යි HCl ඇවොගැඩ්‍රෝ නම්බර් එක 6.02යි 2.10^3යි මවුලට 0.5න් වැඩි කරනවා. ඒ කියන්නේ දෙකෙන් බෙදනවා. ඒතර 3.0යි 1යි 1යි 10^3යි. ඒ අනුව HCl මවුල 0.5ක් ගත්තම ඒ HCl මවුල 0.5 තුල HCl අණු තියෙනවා මෙන්න මෙච්චර. ඉතා විශාල සංඛ්‍යාවක්. මම පහුගිය පාඩමේදී මේ ඇවොගැඩ්‍රෝ නම්බර් එක කියන එක පිළිබඳව පැහැදිලි කළා. ඒක මොනතරම් විශාල සංඛ්‍යාවක්ද කියන එක අවබෝධ කරගන්න අවශ්‍ය කරුණු. දැන් ඇමෝනියා 1.5ක් තුල තියෙන ඇමෝනියා අණු සංඛ්‍යාව 1.5 වැඩි කරන්න ඇවොගැඩ්‍රෝ අංකයෙන් ඇමීඩියෝ ඇවොගැඩ්‍රෝට ගරු කිරීමක් වශයෙන් තමයි මේක අපි ඇවොගැඩ්‍රෝ නියතය කියලා නම් කරලා තියෙන්නේ. එහෙම නැත්නම් ඇවොගැඩ්‍රෝ අංකය කියලා. 1.5න් වැඩි කරන්න. 1.5න් වැඩි කරන්න.
එතකොට අපි මේක වැඩි කරලා බලමු. 1.5 කියන්නේ 3 බෙදීම 2ට. එහෙනම් අර දැන් 1.5 වැඩි කරනවා කියන්නේ ඔයගොල්ලෝ 15න් වැඩි කරනවායි කියන එකනේ. ඊට වඩා ලේසි නේද 2න් 3න් වැඩි කරන එක. එතකොට දෙවරක් 1යි දෙවරක් මේක 2න් බෙදන්න 3.0යි 1යි 1යි ඒක දැන් 3න් වැඩි කරන්න. එතකොට 3 වරක් 1 3යි 3යි 0යි 3 වරක් 3යි 9යි 9.0යි 3යි 3 10.23යි. ඉතින් ඔයගොල්ලන්ට ඕන නම් පුළුවන් 15න් වැඩි කරන්න. අර 5න් වැඩි කළා ආයි 1න් වැඩි කරා එකතු කරා ඔයගොල්ලෝ මෙහෙම හදාගෙන යන්නේ. ඉතින් ඊට වඩා ලේසි නේද මේක? දැන් ඒතර 2 3 කිනෙන් වැඩි කරන්න බෙදන්න ගොඩක් ලේසියිනේ. ඉතින් ඒ නිසා මේ දශම දුන්නා මේක සාමාන්‍ය භාගයක් විදිහට අරන් හදනකොට ගොඩක් වෙලාවට පහසුයි. ඒවා පුරුදු වෙන්න. මේ රසායනික ගණනයට අදාළව මේ ගණිතයේ යෙදෙන විදිහක් තියෙනවා. ඒ සරල දේවල් ටික තමයි අපි අල්ල ගන්න ඕන. ඉතින් මේ විදිහට මේකත් හදන්න පුළුවන්. දශම දෙක අවගැටු සංඛ්‍යාවෙන් වැඩි කරලා බලන්න. එතකොට උත්තරේ එනවා. එහෙනම් දැන් මෞල සංඛ්‍යාවක් දුන්නාට පස්සේ එතන තියෙන අණු සංඛ්‍යාව හොයන්න පුළුවන් සංයෝගිකට අදාළව. මූලද්‍රව්‍යයකට අදාළව නම් පරමාණු සංඛ්‍යාව හොයන්න පුළුවන්. දැන් මෙහෙම දෙන්නත් පුළුවන්. පළවෙනි මෙහෙම ලියා ගන්නකො. පහතින් දැක්වෙන එක් සංයෝගේ පහතින් දැක්වෙන එක් සංයෝගේ දී ඇති මෞල ප්‍රමාණ තුල අඩංගු වන දී ඇති මෞල ප්‍රමාණ තුල අඩංගු වන දී ඇති මෞල ප්‍රමාණ තුල අඩංගු වන සමස්ත පරමාණු සංඛ්‍යාව ගණනය කරන්න. සමස්ත පරමාණු සංඛ්‍යාව ගණනය කරන්න. ඒකදී අපි ගම් පළවෙනි එක ඔයගොල්ලන්ට දීලා තිනවා C6 H12 O6 මේකෙන් වාර දෙනවා මවුල 0.5 මවුල 0.5 දැන් මේ මවුල 0.5 තුල තියෙන මුළු පරමාණු ගානයි හොයන්න ඕන. මුළු පරමාණු ගාන. එතකොට කොහොමද අපි ඒක හොයන්නේ? අර ඉස්සලා වගේම ඉස්සලා අපි හොයාගමු මුළු අණු ගාන. ඒතර මුළු අණු ගාන නැත්නම් සමස්ත අණු ගාන සමානයි මෞල සංඛ්‍යාව වැඩි කිරීම අවගැට්‍රෝ සංඛ්‍යාව. ඔන්න ඕකෙන් එනවා. ඒතර අපි ඉස්සෙල්ලා සුළු කරපු විදිහට දැන් මේක සුළු කරපුවාම දෙකෙන් බෙදන්නේ. එතකොට 3.0යි 1.1 10.3 තමයි මුළු අණු ගණන. දැන් ඕනි අපිට මුළු පරමාණු ගණන. මුළු පරමාණු ගණන. එතකොට මොකද කරන්නේ? මේ තියෙන මුළු අණු ගණන. දැන් මේක මුළු පරමාණු ගණන කරන්න මොකද කරන්නේ? එක ග්ලූකෝස් අණුවක් ගත්තම මෙයාගේ සූත්‍රය අනුව එකේ හයිඩ්‍රජන් පරමාණු 12ක් ඉන්නවා. කාබන් පරමාණු
6ක් ඉන්නවා. ඔක්සිජන් පරමාණු 6ක් ඉන්නවා. C6H12O6. ඒතර ඔක්කොම පරමාණු 24ක් ඉන්නවා. මුළු අණුවේ එක අණුවක පරමාණු 24ක් ඉන්නවා. එහෙනම් අණු දෙකක පරමාණු කීයක් ඉන්නවද? 24 වරක් දෙකක් ඉන්නවා. අණු 10ක 24 වරක් 10ක් ඉන්නවා. ඉතින් ඒ වගේ අණු මේ ගානේ තියෙන මුළු පරමාණු ගාන හොයාගන්න නම් එක අණුවක තියෙන පරමාණු ගානේ වැඩි කරන්න ඕන. මේක 24න් වැඩි කරන්න ඕන. එතකොට එන එක තමයි මුළු අණු සංඛ්‍යාව වෙන්නේ. මුළු අණු සංඛ්‍යාව වෙන්නේ. මුළු පරමාණු සංඛ්‍යාව වෙන්නේ. ඉතින් මේක වැඩි කරලා බලන්න 3.01 24න් වැඩි කරලා බලන්න. එතකොට ඔයගොල්ලන්ට උත්තරයක් හොයාගන්න පුළුවන්. 3.01 වැඩි කරන්න 24න්. මෙතන එනවා 72.033. 72.26ක්. 2.64ක්. වැඩි කිරීම 10.23ක්. සම්මත ආකාරයෙන් තිබුවා මේක 7.2.2.6.4 වෙනවා. ඒතර 10 බලයක් මෙතන එකතු වෙනවා. ඒතර 10.24ක් වෙනවා. ඔක තමයි කරන්න ඕන. එක අණුවක තියෙන පරමාණු ගාණින් වැඩි කරන්න ඕන. රයිට්. දැන් උතන අපිට කිව්වා නම් ග්ලූකෝස් මවුල 0.5ක තියෙන කාබන් පරමාණු කීයද කියලා ඇහුවා නම් මොකද කරන්නේ? කාබන් පරමාණු ගාන ඇහුවා නම් එහෙනම් මේ අණු ගාන හොයාගත්තට පස්සේ මොකද කරන්න ඕන? එක අණුවක තියෙන කාබන් ගාණයෙන් වැඩි කරන්න. ඒ කියන්නේ 6න් වැඩි කරන්න. එතකොට එන්නේ කාබන් පරමාණු ගාන. ඒ වගේම අණු ගාන, ඒ කියන්නේ මේක 12න් වැඩි කරා නම් එන්නේ හයිඩ්‍රජන් පරමාණු ගාන. 6න් වැඩි කරා නම් එන්නේ ඔක්සිජන් පරමාණු ගාන. එතකොට එහෙම ආපු ඒවා ටික එකතු කරපුවාම එන්නේ අර ඉස්සල උත්තරේමයි. ඒකමයි. ඉතින් ආන් මේ වගේ දේවල් දැනගන්න ඕන. අපි බලමු ඊළඟ ගාන. ඔයගොල්ලෝ ලියා ගන්න මේ ගාන. පහතින් දැක්වෙන එක් එක් පරමාණු සංඛ්‍යා තුල පහතින් දැක්වෙන එක් එක් පරමාණු සංඛ්‍යා තුල අඩංගු වන මවුල සංඛ්‍යාව ගණනය කරන්න. එක් එක් පරමාණු සංඛ්‍යාව තුල අඩංගු වන මවුල සංඛ්‍යාව ගණනය කරන්න. රයිට්. ඒකේ පළවෙනි එක අපිට දෙනවා බේරියම් පරමාණු 6.0.22 වැඩි කිරීම 10.25. බේරියම් පරමාණු 6.0.22 වැඩි කිරීම 10.25. ඒතර දැන් මෙතන බේරියම් මවුල කීයක් තියෙනවද කියන එක තමයි අපි හොයන්නේ. ඒතර නැවතත් අර සමීකරණයට තමයි යන්නේ. n සමාන n බෙදීම එන්නේ. රයිට්. ඒතර n තමයි මේ දීලා තියෙන පරමාණු ගාන. 6.0.22 වැඩි කිරීම 10.25. ඒක බෙදන්න ඇවොගැඩ්‍රෝ සංඛ්‍යාවෙන් 6.0.22 10.23 මවුලයට මෙතන ඒකකයක් නැහැ. ඒතර දැන් සුළු වෙනවා මෙතන 1යි 10.23 ඉරවුට්ට කියන ඍණ 23යි. එතකොට 25යි ඍණ 23යි. ඒ කියන්නේ වැඩි කරනවා කියන්නේ දර්ශක එකතු වෙනවා. ඒතර 10යි 2ක් ඉතුරු වෙනවා.
ඒක වැඩි කිරීම 10 2යි. මවුලයට කිරිකිරුට ගියාම මවුල වෙනවා. ඒතර මේක තමයි උත්තරේ. ඒ කියන්නේ 100යි. මවුල 100යි. ඒ අනුව බේරියම් පරමාණු 6.02 වැඩි කිරීම 1025ක් ගත්තොත් එතන බේරියම් මවුල 100ක් තියෙනවා. මවුල 100ක් තියෙනවා. right. ඒතර අපි කලේ දීලා තියෙන පරමාණු ගාන ඇවොගැඩ්‍රෝ අංකයෙන් බෙදන එක. අපි තව උදාහරණයකට ගිහින් බලමු. ඒකේ ඊළඟ එක B කොටස, ඒ ගාන ඊළඟ කොටස. ඔගොන්ට දීලා තියෙනවා. අපි හිතමු සෝඩියම් පරමාණු 12.04ක් වැඩි කිරීම 1023ක්. දැන් මෙතන සෝඩියම් මවුල කීයක් තියෙනවද? අර සමීකරණයටම යොදමු. n බෙදන්න ඇවොගැඩ්‍රෝ සංඛ්‍යාව. ඒතර n 12.04යි 1023යි. ඒක බෙදන්න ඇවොගැඩ්‍රෝ නම්බර් එකකින් 1023න් මවුලයට දැන් පේනවා මේකෙන් බෙදපුවම 2යි මේක කැපිලා යනවා සමවුල 2යි. උත්තරේ මවුල 2යි. එහෙනම් අපි කිසියම් පරමාණු ගානක් දීලා තිබ්බම එතන තියෙන මවුල ගාන හොයන්න අපි කරන්න ඕන මෞලික ස්කන්ධෙන් ඇවොගැඩ්‍රෝ අංකයෙන් බෙදෙන එක. right. ඒත් අපි හිතමු තව එකක්. අපි හිතමු ජලය H2 ජල අණු තියෙනවා. ඒ කියන්නේ H2 අණු ජල අණු 24.08 වැඩි කිරීම 1025 ජල අණු. તો ජල අණු 24.08 වැඩි කිරීම 1025ක් ගත්තම් එතන තියෙන ජල අණු මවුල ගාන කීයද? ජල අණු මවුල ගාන. right. ඒතර ආයිත් අරකමයි කරන්නේ. ජල අණු තියෙනවා එතකොට 24.08 1025ක් ඇවොගැඩ්‍රෝ අංකයෙන් බෙදන්න 6.022 1023න් බෙදන්න. දැන් 6 වරක් 4යි 24 වෙන්නේ. ඒ වගේ මේකෙන් බෙදුවන් ඉන්නේ 4මයි. 4යි 23 ඊට ගන්න ඍණ 23යි. ඍණ 23යි. මෙතන 25 තියෙනවා. එතකොට 10 2ක් ඉතුරු වෙනවා. 4 වැඩි කිරීම 10 2යි මවුල. ඒ කියන්නේ මවුල 400යි. අපි 400 කියලා ලියුවත් කමක් නැහැ. නමුත් සම්මත ආකාරයට මෙතන විද්‍යාත්මක අංකණින් උත්තර තියෙන එක තමයි හොඳ. එහෙනම් මේ විදිහට අණු හෝ පරමාණු සංඛ්‍යාව දුන්නම එතන තියෙන මවුල ගාන හොයාගන්න අපි කරන්න ඕන ඇවොගැඩ්‍රෝ අංකයෙන් බෙදෙන එක. මම හිතනවා මේ හදාගෙන ආපු ගැටලු ඉතාම පැහැදිලි ඔයගොල්ලන්ට. ඉතින් ඒවල් සුළු කරන්න කැල්කියුලේටර්ස් ඕනේ. ලොග් ගන්න ඕනෙත් නෑ. මම සංකල්පය කියන්න හැදුවේ. නිතර ඉලක්කම් මම ඕගොල්ලන්ට සුළු කරන්න පහසු ඒවා දුන්නා. විභාගෙට තින්නෙත් එහෙමයි. ඉතින් දැන් ඔයාලට ඕන නම් අර සුළු කරන්න අමාරු ඉලක්කම් ටිකක් දාගෙන හදන්නත් පුළුවන්. ඉතින් එහෙම හැදුවොත් ඕගොල්ලොන්ගේ නිකන් කාලය අපිට යන්නේ විතරයි ඒකෙන් ඇත්තටම වෙන්නේ. මොකද සංකල්පය අපිට පුළුවන් ද කියන එක තමයි මෙතෙන්දී අපි බලා ගන්න ඕන. වෙනත් දෙයක් අපිට අවශ්‍ය වෙන්නේ නෑ.
හොඳයි. එහෙනම් මේ කොටස අවසන් කරන්න ඉස්සෙල්ලා තව චුටි ගැටලුවකට අපි යන් ඊළඟ එක ලියා ගන්න. පහතින් දැක්වෙන එක් පරමාණු සහ අණු සංඛ්‍යාවල ස්කන්ධය ගණනය කරන්න. ස්කන්ධය ගණනය කරන්න. ඒතර ඒක අපි පළවෙනි එක හිතමු. අපිට දීලා තියෙනවා O2 අණු අපි තුමු 3.0.11 10.25 අණු. ඒතර O2 අණු මේ ගාන ගත්තම මෙතන තියෙන O2 ස්කන්ධය මොකක්ද? O2 ස්කන්ධය. ඒතර පියවර දෙකකින් යන්න ඕන. ඉස්සෙල්ලාම අණු ගාන හොයාගන්න. ඒතර අණු ගාන හොයාගන්නේ කොහොමද? n බෙදීම na ගෙන්. දැන් ඒතර මවුල ගාන හොයාගන්න ඕනේ මෙහෙම. ඊට පස්සේ ඒක ස්කන්ධය කරන්නේ n සමාන m බෙදීම m ගෙන්. අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්ත එකකින්. ස්කන්ධය කරන්න. ඒ කියන්නේ ස්කන්ධය කරන්න අර මෙතනින් හොයාගෙන n මෞලික ස්කන්ධය වැඩි කරන්න. අර අපි මුලින් හදපු ගාන. ඒ නිසා මෙතන ගණන් දෙකක් තියෙනවා. කැලි දෙකක්. right. ඉස්සලා අණු ගාන මෞල ගාන හොයාගමු n. එතකොට 3.0.11 10.25 මේක තමයි දීලා තියෙන අණු ගාන. මේක ඇවගැට්රෝ සංඛ්‍යාවෙන් බෙදන්න. මේකෙන් අතර මවුල ගාන එනවා. අතර ආඩ පේනවා මේක දෙකෙන් එකයි. 3.0.11 බෙදීම 6.02 කියන්නේ 3 බෙදීම 6 කියන්නේ දෙකෙන් එකයි. ඒ කියන්නේ 0.5යි. මේක සුළු වුණාම මෙතන 10 දෙකක් වෙනවා. මවුල. ඒ කියන්නේ මෙතන එන්නේ cm වැඩි කරාම 50යි. මවුල 50යි. එහෙනම් දැන් මෙතන ස්කන්ධය කොච්චරක්ද? ස්කන්ධය m. m හාන කරන්නේ n 50යි මවුල මෞලික ස්කන්ධයෙන් වැඩි කරන්න O2 ගේ. ඒතර O2 ගේ මෞලික ස්කන්ධය 32 16 නෙවෙයි. මෞලික ග්‍රෑම් 32. අන්න. ඒතර මේක වැඩි කරන්න. එතකොට එනවා මෙන්න මේ උත්තරය 3.15.16යි 1600යි ග්‍රෑම් 1600යි. O2 අණු 3.0.11 10.25ක් ගත්තොත් එතන තියෙන O2 ස්කන්ධය ග්‍රෑම් 1600ක් වෙනවා. අපි හොයාගත්තේ මවුල ගාන හොයාගත්ත අපි. ඒතර මවුල ගාන 50යි 50 32කින් වැඩි කළා. අර පියවර දෙක ඔස්සේ ගියේ. එතකොට ඒ වගේ අපි තව උදාහරණයකට ගියොත් අපි හිතමු ඇමෝනියා කියලා. ඇමෝනියා.
ඇමෝනියා අණු අපිට දෙනවයි කියලා හිතන්න 6.022 වැඩි කිරීම 10/20ක් දැන් මෙතන තියෙන ඇමෝනියා ස්කන්ධය ගන්න කරන්න ස්කන්ධය මේ අණු මේ ගානේ ස්කන්ධය කීයද right එතකොට අර ඉස්සලා වගේ මවුල ගාන හොයාගන්න මේක බෙදන්න අවොගැඩ්‍රෝ නම්බර් එකකින් ඒතර මවුල ගාන ඉන්නවා එතකොට 10/23 ඉරෝට් එකෙන් ඍණ 23යි. එතකොට මෙතන 10 ඍණ 3ක් විතර වෙනවා. 1 10 ඍණ 3යි. මවුල ගන්න. දැන් ස්කන්ධය කරමු. ඇමෝනියා ස්කන්ධය. ඇමෝනියා ස්කන්ධය කරන්න මේක 1 10 ඍණ 3යි මවුල එක මෞලික ස්කන්ධය වැඩි කරන්න. ඇමෝනියා වල මෞලික ස්කන්ධය 17යි. ග්‍රෑම් මෞලිට. මේක අපි සුළු කරොත් මේ 17 10 ඍණ 3 ඒ කියන්නේ 0.17යි ග්‍රෑම්. ඉතින් ආන්ගේ විදිහට අණු හෝ පරමාණු සංඛ්‍යාව අපිට දුන්නම අණු හෝ පරමාණු සංඛ්‍යාව ඒකෙන් අපිට ස්කන්ධය හොයන්න පුළුවන්. ඉතින් මේවා තව ගණන් කීපයක් ඔයගොල්ලෝ හදලා බලන්න. එතකොට මේක තව දුරටත් ඔයගොල්ලෝ තේරුම් ගන්න පුළුවන්. දැන් අමුතුවෙන් ගණන් ඕනේ ඔයගොල්ලන්ටම හිතන්න පුළුවන් මෙන්න මෙහෙම දුන්නොත් දැන් තව කීයද දැන් මේ මන් දුන්න ඇමෝනියා ජලය වගේ ඉතින් තව හිතන්න ග්ලූකෝස් ඒ වගේ මොනවා හරි ගන්න. එතකොට ඔයාලටම ගණන් ටිකක් හදා ගන්න පුළුවන්. මමත් දැන් මේ නිකන් හිතලා පොඩි පොඩි ගණන් ටිකක් ඔයගොල්ලන්ට දෙන්නේ. එතකොට අපි තව එකක් අපි ගත්තොත් ඔයගොල්ලෝ හිතන්න දැන් සෝඩියම් අපි ඒක ලියාගමු. සෝඩියම් සල්ෆේට් අපිට වඩා ලෙස් එකක් हमको सोडियम हाइड्रोक्साइड ग्राम 4ක් තුල सोडियम हाइड्रोक्साइड ग्राम 4ක් තුල අඩංගු වන सोडियम हाइड्रोक्साइड ग्राम 4ක් තුල අඩංගු වන एक सोडियम आयन संख्याव Na+ सोडियम आयन संख्याव දෙක OH- आयन संख्याव තුන මුළු ආයන සංඛ්‍යාව ගණනය කරන්න. මුළු ආයන සංඛ්‍යාව ගණනය කරන්න. මුළු ආයන සංඛ්‍යාව ගණනය කරන්න. රයිට්. ඒක කොහොමද කරන්නේ? ඉස්සලම මේ ග්‍රෑම් 4 මවුල කරන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මෞලික ස්කන්ධය බලන්න 23යි, හයිඩ්‍රජන් එකයි 24යි, ඔක්සිජන් 16යි. ඒ ටික එක්කව කරපුවම වල බලන්න මේ ටික එක්කව කරා 40යි. සමෞලික ස්කන්ධය 40යි. දැන් එනවා මෙතන 0.1යි මවුල. මවුල 0.1යි. එතකොට දැන් මෙතන තියෙන සෝඩියම් අයන ගාන කීයද? සෝඩියම් අයන සංඛ්‍යාව සෝඩියම් අයන සංඛ්‍යාව කරන්න අපි කරන්න ඕනි
මේ දශමික ඇවගැඩ්ඩු සංඛ්‍යාවෙන් වැඩි කරන්න ඕන. 6.022 10 එතකොට එන්නේ 6.022 10 ඒ විදිහට දැන් OH අයන සංඛ්‍යාව කියන්නේත් ඒකමයි. කුද මේ සූත්‍ර එකකින් එන්න අයන එකයි OH අයනත් දෙන්නේ එකයි. ආංගින්සා. මෙතන 22යි. ඒතර මුළු ආයන සංඛ්‍යාව කියන්නේ මේ දෙකේ එකතුව. මේ දෙක එකතු කරන්න. එතකොට ඒක තමයි මුළු ආයන සංඛ්‍යාව. ඒතර මේ දෙක එක්කව කරන් උත්තරේ 12.044 වැඩි කරමු 10.22. ඉතින් අපිට ආන්ගේ වගේ ඒ ආයනික සංයෝගවලට සම්බන්ධව ආයන ගාන අපිට ගණනය කරන්න පුළුවන්. අර ස්කන්ධයක් දුන්නම්. ඒක දැන් අපි වෙනත් තව උදාහරණයකට ගිහිල්ලා අපි බැලුවොත් අපි හිතමු වෙන මොකක් හරි සංයෝගයක් අපි හිතමු සෝඩියම් සල්ෆේට් ඒතර මෞලික ස්කන්ධය බලන්න 23 32යි 16 වරක් 4යි 16 වරක් 4යි එතකොට 23 46යි 32යි 16 වරක් 4යි 64යි එකතු කරන් එනවා 12යි එකක් ඉතරි මෙතනට 4යි 8යි 6යි 14යි. ඔක තමයි මෞලික ස්කන්ධය. right. මෞලික ස්කන්ධය 142යි. එහෙනම් ඔයගොල්ලෝගෙන් අහුවොත් සෝඩියම් ග්‍රෑම් 14.2ක තියෙන මුළු අයන සංඛ්‍යාව මොකක්ද කියලා. සෝඩියම් ග්‍රෑම් 14.2ක අඩංගු මුළු අයන සංඛ්‍යාව ගණනය කරන්න. සෝඩියම් අයන ග්‍රෑම් සෝඩියම් සල්ෆේට් ග්‍රෑම් 14.2ක අඩංගු මුළු අයන සංඛ්‍යාව ගණනය කරන්න. සෝඩියම් සල්ෆේට් ග්‍රෑම් 14.2ක අඩංගු වන මුළු අයන සංඛ්‍යාව. right. ඉස්සලා මවුල හොයනවා අපි ඉස්සලා කළා වගේ මවුල 14.2 බෙදෙනවා 142කින් මම අර ඉස්සලා ගණනය කළානේ 142 එකෙන් බෙදෙනවා. ඒතර මවුල ගාන එනවා 0.1යි 0.1යි මවුල. ඒතර සෝඩියම් අයන ගාන එනවා. සෝඩියම් අයන ගාන ඒක ගන්න අපි දැන් මේ එක සූත්‍රයක් ගත්තා අපි ඒක ඉස්සරහ කොටස වලදී ඉගෙන ගන්නවා. එක සූත්‍රයක් ගත්තාම ඒතර ඒකේ සෝඩියම් අයන දෙකක් තියෙනවා. ඒ නිසා සෝඩියම් සල්ෆේට් මවුල එකක් ගත්තම මේක ඉස්සරහට එනවා. සෝඩියම් සල්ෆේට් මවුල එක සෝඩියම් අයන මවුල දෙකක් තියෙනවා. එහෙනම් දැන් මේ සෝඩියම් සල්ෆේට් මවුල සංඛ්‍යාවනේ. ඒකේ තියෙන සෝඩියම් අයන සංඛ්‍යාව ඒ වගේ දෙගුණයයි. ඔන්න සෝඩියම් අයන මවුල සංඛ්‍යාව. එතන තියෙන සෝඩියම් අයන සංඛ්‍යාව කරන්න ඒක ආයි ඇවගැඩ්ඩු සංඛ්‍යාවෙන් වැඩි කරන්න ඕන. මෙන්න මේක තමයි සෝඩියම් අයන සංඛ්‍යාව. ඒතර මේක වැඩි කරන් 4යි මේක 4ෙන් වැඩි කරොත් 8යි 8යි බිඳුවයි මෙතන 4ෙන් වැඩි කරනවා 24යි
උත්තරේ මෙතන ඉන්නේ 2.4.8.8.10 සොඩියම් සංඛ්‍යාව. ඒ විදිහට සල්ෆේට් අයන සංඛ්‍යාව කියන්නේ සෝඩියම් සල්ෆේට් මෝල් 0.2යි තියෙන්නේ. ඒතර ඒක සූත්‍රයක් තුළ සල්ෆේට් අයන තියෙන 1යි නිසා ඒක කෙලින් වැඩි කරනවා. ඔක අපි ඊළඟ ස්ටොයිකියෝමීටර් කියන කොටසේදී මේක තවදුරටත් තේරුම් ගමු. මේක. ඒතර මුළු අයන සංඛ්‍යාව කියන්නේ මේ දෙකේ එකතුව තමයි මුළු අයන සංඛ්‍යාව කියන්නේ. මම චුට්ටක් මට හැදුවා තේරුම් ගන්න try කරන්න. හොඳයි. ඒතර ඔන්න පසුගිය සතියේ අපි මවුල පිළිබඳ સિદ્ધාන්තය කතා කළා. ඒකදී අපි ගණන් හැදුවේ නේ. ඒතර සමහරට ඔයගොන්ට හිතෙනවා තියා මවුල උච්චරද මවුල ගණන් හදන්නේ නැද්ද මේවා හරි ලේසි ඒවානේ ඔය වගේ කතා. එහෙමනේ නේද? ඔන්න දැන් මම පුංචි ගණන් ටිකක් හැදුවා. අපි ගණන් වලට යන්න ආරම්භ කළා. අපි කතා කරන 7 වෙනි වීඩියෝ එක. එතකොට දැන් මේකෙදි විතරයි අපි පුංචි ගානක් දෙකට ගියේ. ඉතින් දැන් ආයිත් කාට හරි හිතන්න පුළුවන් දැන් මේවා හරි ලේසිනේ නිකන් පොඩි ගණන් නේද මේවා හදලා හරියනවද විභාගෙට ලොකු ගණන් එන්නේ මේ මොනවද? ඔහොම හිතන්න පුළුවන්. හැබැයි දැන් අපි පියවරෙන් පියවර යනවා ඉදිරියට. ඒ යනකොට අපි වෙනත් කොටස් වලට එනවා. ඒතර මේ මුල ටික ඔකට මම කියන්නේ මේ මුල දේවල් ඊටාම සරලයි. පළවෙනි වීඩියෝ එකේ ඉඳලා බලන්න. දැන් මේක අහම්බෙන් හම්බෙලා කවුරු හරි කෙනෙක් බලනවා නම් මේ වීඩියෝ එක 7 වෙනි එක. මේකට එන්න ඉස්සෙල්ලා තව 6ක් තියෙනවා. කරුණාකරලා ඒවා ගිහිල්ලා බලන්න. දැන් ඒතර මේ වීඩියෝ ටික මම ඔයගොල්ලන්ට මේ කරගෙන යන්නේ කිසිම මුදලක් අය කරන්නේ නැතුව අර ඔන්ලයින් ක්ලාස් එකට සල්ලි දීලා කරන විකල්පයක් විදිහට මේ රටේ උසස් පෙළ කරන ළමයින්ට මේ කොවිඩ් අභියෝගයේ හමුවේ පන්ති යන්නට පාසල් යන්නට තියෙන අභියෝගයට විසඳුමක් විදිහට මට කරන්න පුළුවන් උපකාරයක් විදිහට බොහොම සත්භාවයෙන් යුතුව අවංකව වෙනත් කිසිදු යටි අරමුණක් නැතිව කරන ක්‍රියාවක් මේක. ඉතින් ඒකට මම දරපු මහන්සිය, මගේ කාලය, වියදම ඒවට සාධාරණයක් වෙන්න නම් ඔගොල්ලෝ මේක අර නිකන් දෙන නිසා අගයක් නෑනේ නේද? එහෙම හිතලා අතාරින්න නැතුව මේක බලන්න. බලලා ඉගෙන ගන්න. යමක් ඉගෙන ගත්තා නම් තව කෙනෙකුට බලන්න මේක ෂෙයා කරන්න. ඒ ෂෙයා කරපුවම තව අය බලයි. ඉතින් මම මේක කරපු එක රටේ වැඩි දෙනෙක් නරඹනවා නම් ඒක තමයි මට ලැබෙන ආදායම. අර අනිත් අය වගේ ආදායම මම රුපියල් 7 වලින් ගණනය කරන්නේ නැහැ. මට ලැබෙන ආදායම අස්සන තමයි මේ මම මහන්සි වෙලා මේ කරන වීඩියෝ එක ඔයගොල්ලෝ නරඹන එක. දැන් මේ වීඩියෝ එක කරලා අවසන් වෙනකොට දැන් වෙලාව රාත්‍රී 12යි. රාත්‍රී 12යි. දැන් ඊළඟට මේක එඩිට් කරන්න තව අවම වශයෙන් පැය 2ක්වත් යයි. ඊට පස්සේ මේක රෙන්ඩර් කරලා අප්ලෝඩ් කරන්න තව අවම වශයෙන් පැය 4ක්වත් යනවා. ඒ කියන්නේ දැන් වෙලාව රාත්‍රී 12යි. මේක ඔයගොල්ලන්ට බලන්න පුළුවන් විදිහට YouTube එකට අප්ලෝඩ් වෙන්නේ තව පැය 4ක් මම මහන්සි වෙලා. ඒ කියන්නේ උදෑසන 3ට 4ට විතර. ඉතින් එහෙම මහන්සියක් වෙලා මේ දිනදී මුදලින් තක්සේරු කරන්නේ නැතුව අවතක්සේරු කරන්නේ නැතුව නේද මේකෙන් තමන් හොඳ ප්‍රයෝජනයක් ගනී කියන විශ්වාසයක් බලාපොරොත්තුවක් තියෙනවා. එහෙමනම් හොඳයි මවුලේ පිළිබඳ දෙවෙනි වීඩියෝ මෙතනින් අවසන් වෙනවා. අපි ඊළඟ වීඩියෝයේදී අපි මුණ ගැහිමු මවුල පිළිබඳ තව කරුණු සහ
මේ සංයුතිය ප්‍රකාශ කිරීමේ ක්‍රම සාන්ද්‍රණීය වගේ ඒකකත් එක්ක අපි ඉදිරි වීඩියෝ වලදී හමු වෙමු. ස්තුතියි.